අයිබෝන් දුවේ පුතේ හැම දිනාටම ලැබුවා වූ නව වසර සාමය සතුට සපිරි ශ්‍රී සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට පුතේ අද අපි සාකච්ඡා කිරීමට නියමිතයි 10 ශ්‍රේණියට නියමිත වෙලා තියෙන දෙවෙනි පාඩම පිළිබඳව. එතකොට අපි ගිය සතිය සහ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ පුරාවට අපි ඉතිහාසය කියන්නේ මොකද්ද? ඉතිහාසයේ තියෙන කාලපරාසයන් මොනවද? ඉතිහාසය අධ්‍යයනය කරන්න තියෙන මූලාශ්‍ර මොනවද කියලා අපි සාකච්ඡා කරා. එතකොට ගිය සතියේ මම ඔයාලට ගිය සතිය අතරමැදදී මම ඔයාලට ටියුට් පොලිමක් නිකුත් කරා. ඒ කියන්නේ ටියුට් කීපයක් ඔයාලට මම මේ නිකුත් කරා ඔයාලට මුද්‍රණය කරගන්න කියලා. එතකොට අද සාකච්ඡා කරන පුතේ මෙන්න මේ ටියුට් එක ඔයාලට හොඳට පේනවා ඇති. ඉතිහාසයේ මේ ශ්‍රී ජනාවාස කියලා තියෙන පුතේ එතන පුංචි printing mistake එකක් තියෙනවා. ඒ වෙනුවට එන්න ඕනේ ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන එක එහෙම නැත්නම් දෙවෙනි පාඩම තමයි අද අපි සාකච්ඡා කිරීමට නියමිත වෙලා තියෙන්නේ. එතකොට අපි දන්නවා ලංකාව කියලා කියන්නේ අභිමානවත් ඉතිහාසයක් තියෙන රටක්. එතකොට අපේ රටේ මේ රටේ ජනාවාස වීම පිළිබඳ විවිධ මතිමතාන්තර තියෙනවානේ. එතකොට අපිට සාඩම්බර ඉතිහාසයක් තියෙනවා අවුරුදු 2500කට එහා ගිය ලිඛිත ඉතිහාසයක්. එතකොට මම කලිනුත් කිව්වා මේක අඛණ්ඩ ඉතිහාසයක් කියලා. ඒ කියන්නේ කොහෙවත් එක තැනක කැඩෙන්නේ නැහැ. අපේ තියෙනවා මහා වංශය, දීප වංශය ඔය ආදී වංශ කතාවල ලංකාවේ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩමවපු මොහොතේ සිට මේ මොහොත දක්වාම ඒ කියන්නේ වර්තමානයේ දක්වාම තොරතුරු තියෙනවා. එතකොට පුතේ ඔය අතීතයේ ඉඳලා මේ දක්වා තොරතුරු තියෙනකොට ඔන්න මූලාශ්‍රගත තොරතුරු. ඒ කියන්නේ ඔය පොත්පත්වල ලියවිලා තියෙන තොරතුරු වලට අමතරව පුතේ පස්සේ කාලෙක 2009 අවුරුද්දේ ඉඳලා වගේ පුරාවිද්‍යා මූලාශ්‍ර කීපයක් හම්බ වෙනවා. එතකොට මේ පුරාවිද්‍යා මූලාශ්‍රවල ඔය සාහිත්‍ය මූලාශ්‍රවල විස්තර කරන කරුණු වලට වඩා එහා ගිය ඉතිහාසයක් අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට දැන් සාහිත්‍ය මූලාශ්‍රවල කියනවනේ අපේ රට ජනාවාසය වුණේ විජය කුමාරයාගෙන් කියලා මාතොට වරායට ක්‍රිස්තු පූර්ව 544 දී විජය කුමාරයනෝ. එතකොට මෙන්න මේ විජය කුමාරයාගෙන් තමයි ලංකාව ජනාවාස වුණේ කියන්නේ. එතකොට ජනාවාස වීම කියන්නේ මොකද්ද පුතේ? කිසියම් රටකට කිසියම් දේශයකට ඉස්සෙල්ලාම පුද්ගලයෝ ගිහිලා පදිංචි වීමට අපි කියනවා පුතේ ජනාවාස වීම කියලා. එතකොට මෙන්න මේ ජනාවාස වීම ලංකාවේ ජනාවාස වීම ගැන කතා කරනකොට හරි පරස්පර විරෝධී. ඒ කියන්නේ අපිට විශ්වාස කරන්න බැරි තොරතුරු ගණනාවක් තියෙනවා. දැන් කිසියම් දේශයකට ගිහිල්ලා ජනාවාස කරනවා කියලා කියන්නේ අලුතෙන් දේශයකට ගිහිල්ලා ඉස්සෙල්ලාම පදිංචි වෙන එකනේ. එතකොට අපේ රට තුල විජය කුමාරයා ලංකාවට එනකොට ඔන්න කුවේණී ඇතුළු යක්ෂ ගෝත්‍රික පිරිසක් ඉන්නවා. එතකොට ඒක අලුතින් මේ පදිංචි වීමක් කියන්න බෑ. නැත්නම් අලුතෙන් ජනාවාස ආරම්භ කිරීමක් ගැන කියන්න බෑ. හැබැයි ඔය විජය කුමාරයාගේ පැමිණීමට පෙර මහා වංශයේ දීප වංශය ඇතුළු වංශ කතාවල දක්වන පුතේ මේ ලංකාවට බුදුහාඳුරෝ වැඩම කරා කියලා. අවස්ථා තුනකදී වැඩම කරානේ. එතකොට ඔන්න ඔය අවස්ථා තුනේදීම වැඩම කරනකොට මේ ලංකාවේ යම්කිසි ජීවීන් කොට්ටාසයක් වාසය කළ දෙනවා. සාමාන්‍ය යක්ෂ කියලා හිටියා, නාග කියලා හිටියා, දේව කියලා හිටියා, ඔය ආදී අය. එතකොට අපි දන්නවා පළවෙනියට මහියංගන එනකොට යක්ෂයන් දමනය කරන්න. දෙවෙනියට නාගදීපයට ආවා. අර අයියමලෝ අතර තිබිච්ච ගැටුමක් සමතේටපත් කරන්න. එතකොට මෙන්න මේ විදිහට යක්ෂ කියන්නේ කවුද? නාග කියන්නේ කවුද? ඔන්න දැන් මෙන්න මෙතන ගැටලුවක් තියෙනවා. දැන් යක්ෂ කියලා කියන ගොඩක් දුරට පුතේ යකඩ ආශ්‍රිත කර්මාන්ත කරපු අය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එයාගේ ජීවන වෘත්තිය, එහෙම නැත්නම් එයාලගේ රැකියාව, එයාලගේ යැපීම් මාර්ගය යකඩ ආශ්‍රිත කර්මාන්ත කරපු අය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය මළගිය ඥාතීන් අදහපු පිරිසකුත් හිටියනේ. එතකොට මෙන්න මේ මළගිය ඥාතීන් අදහපු පිරිස වෙන්නත් පුළුවන් කියලා පමණක් අය අර්ථ විවරණ දක්වනවා. එතකොට නාග කියන්නේ කවුද? එතකොට නාග කියලා කියන්නේ පුතේ එක්කෝ නාගයා එයාලගේ ගෝත්‍රයේ සංකේතය වශයෙන් භාවිතා කරපු අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නාගයා එයාලගේ ප්‍රධාන ආගමික සංකේතය ලෙස එහෙම නැත්නම් නාගයා ආගමික වස්තුවක් ලෙස සලකලා වන්දනාමාන කරපු අය වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ක්‍රිස්තු පූර්ව 544 විජය කුමාරයා ලංකාවට එන්න පෙර මේ රටේ ජනාවාස පැවතුනා කියලා ඔය මූලාශ්‍රවල තියෙනවා. තවත් තැනක තියෙනවා පුතේ ඔය බෞද්ධ සාහිත්‍ය මූලාශ්‍ර ගත්තාන් පස්සේ වැඩි වශයෙන් බෞද්ධ සාහිත්‍ය මූලාශ්‍රයේ තියෙනවා මේ බුදුහාඳුරු ජීවමාන කාලයේදී ලංකාවට වෙළෙන්දෝ ආව කියලා. එතකොට මෙන්න මේ විදිහට ලංකාව ජනාවාස වීම පිළිබඳ පරස්පර විරෝධී තොරතුරු තියෙනවා. එතකොට 2009 අවුරුද්දේ මම කලිනුත් කිව්වා පුරාවිද්‍යාත්මක සාධක හම්බුණා. මෙන්න මේ පුරාවිද්‍යාත්මක සාධකවල තිබුණ පුතේ මේ ප්‍රාග්-ඓතිහාසික මානවයාට අයත්. ඒ කියන්නේ මේ ලෝකේ මිනිසා බිහි වෙච්ච මුල් කාලයට අයත් සාධක කිහිපයක්.
එතකොට මෙන්න මේ සාධක හමුවීමත් එක්ක අපේ රටේ ඉතිහාසය මේ ලිඛිත ඉතිහාසයට වඩා ඈතට ඇදලා ගියා. ඒ කියන්නේ අවුරුදු 1,25,000කට තරම් ඈතකට මේ අපේ ඉතිහාසය ඇදලා යනවා. එතකොට දැන් ඔය සාමාන්‍ය සාහිත්‍ය මූලාශ්‍රවල සහ ඔය 2009 අවුරුද්දට පෙර අපේ රටේ තිබිච්ච පුරාවිද්‍යා මූලාශ්‍ර ගත්තාන් පස්සේ අවුරුදු 2500කට එහා ගියපු ඉතිහාසයක් විතරයි තිබුණේ. හැබැයි ඔය රත්නපුර ප්‍රදේශයෙන් සහ ඉරණමඩු සැකැස්ම කියලා තව අපි ඉස්සරහට කතා කරනවා. මෙන්න මේ ස්ථාන වලින් හම්බුණා පුතේ ආදි කාලේ එහෙම නැත්නම් මේ රටේ මානවයා බිහි වෙච්ච කාලේදී මේ ඒ කාලයට අයිති පොසිල එහෙම නැත්නම් සාධක සාක්ෂි හම්බ වුණා. එතකොට මෙන්න මේ සාක්ෂි හම්බවීමත් එක්ක මොකද වෙන්නේ පුතේ? අපේ රටේ ජනාවාස වීම විජය කුමාරයාගෙන් එහාට යන්න පටන් ගත්තා. එතකොට දැන් තාමත් මේක පිළිබඳව අ, කරුණු හොයමින් යනවා. මොකද අර ලිඛිත මූලාශ්‍රවල මේ පිළිබඳව තොරතුරු නැහැ. එතකොට පුතේ අපි අද මේ ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන මේ මාතෘකාව අද අපි සාකච්ඡා කරන්නේ සම්පූර්ණයෙන්ම පුරාවිද්‍යා මූලාශ්‍ර පදනම් කරගෙන. මොකද ඔය මේ රට විජය කුමාරයාට පෙර බුදුහාඳුරෝ ලංකාවට පැමිණීම ගැන තොරතුරු දැක්වුවාට ඔය මූලාශ්‍ර තුල මහා ලොකුවට පුතේ මේ රටේ හිටපු ජන සමාජය පිළිබඳව වර්ණනා කරලා තිබුණේ නැහැ. එතකොට අපිට මේකට අධ්‍යයනය කරන්න වෙන පොත්පත් මුකුත් නැහැ. දැන් අපි දන්නවා රාමායනය කියවුවාන් පස්සේ රාමායනය තුල ජනාවාස තිබුණා කිව්වාට ඒ ස්ථීරව අපි සාධක කියන්න තරම් නැහැනේ. එතකොට කොහොමද අපේ රට ජනාවාසය වුණේ? දැන් අපි දන්නවා ස්ටෙප් තනභූමිවල මේ අප්‍රිකාවේ ස්ටෙප් තනභූමිවල තමයි මිනිසා ඉස්සෙල්ලාම පහළ වෙන්න පටන් ගන්නේ. ඒ කියන්නේ අර ලෝකය සම්පූර්ණයෙන්ම හිමින් වැහිලා යනවා. මෙන්න මේ කාලයේදී ඔය ස්ටෙප් තනභූමි ආශ්‍රිත ප්‍රදේශයේ හිටියා චිම්පන්සීන් පිරිසක්. එතකොට මෙන්න මේ කට්ටිය ටිකෙන් ටික අර සීතල කාලයට ඔරොත්තු දෙන්න ශරීරයේ විවිධ හැඩහුරුකම් වෙනස් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ කාලයක් යනකොට පුතේ ආහාර මේ පෘථිවිය තුල සීතල කාලයේ හිඳ එහෙම නැත්නම් අධික සීතල හිඳ ආහාර නැති වෙනකොට මේ සත්තු මොකද කරන්නේ පුතේ? තවත් සත්තු දඩයම් කරන්න පුරුදු වෙනවා. එතකොට කාලයක් යනකොට මේ සත්තුන්ගේ ශරීරයේ ස්වභාවය වෙනස් වෙනවා. එතකොට අර සිව්පා සතෙක් වෙච්ච ඔය වානරයා පස්සේ කාලයේදී මොකද වෙන්නේ පුතේ? ටිකෙන් ටික ශරීරය කෙලින් කරගන්න පුරුදු වෙනවා. එතකොට අපි දන්නවා ඔය අතරේ හිටියා මානව වර්ග කීප දෙනෙක්. එතකොට ඔයාලට හයේ ශ්‍රේණියේ ඉඳලා ඔයාලා ඉගෙනගෙන එනවා. එතකොට ඔයාලට මතක ඇති ඔස්ට්‍රලෝපිතිකස් හිටියා, හෝමෝ නියැන්ඩර්තාලන්සිස් හිටියා, හෝමෝ සාපියන් හිටියා, හෝමෝ ඉරෙක්ටස් හිටියා. ඔය ආදී විවිධ මානවයෝ ගණනාවක් හිටියනේ. එතකොට ඔන්න ඔය මානවයෝ ගණනාව අතරින් මුළු ආසියාතික ප්‍රදේශය කරා වැඩි වශයෙන් පැතිරිලා ගියේ. එහෙම නැත්නම් ව්‍යාප්ත වෙලා ගියේ හෝමෝ සාපියන් කියන මානවයා. එතකොට අපේ රටේ හම්බෙන පොසිල එහෙම නැත්නම් ඒ ආදි කාලයේ වාසය කරපු මිනිසුන්ගේ අස්ථි කැබිලි පරීක්ෂා කරලා බලනකොට පුතේ හෝමෝ සාපියන් මානවයාට අයිති ඒව තමයි අපේ රටිනුත් හම්බ වෙන්නේ. එතකොට අපේ රට කොහොමද ජනාවාස වෙන්නේ? අපේ රට දැන් අපි දන්නවා කිලෝමීටර් 32කින් ඉන්දියාවයි ලංකාවයි වෙන් වෙලා තියෙනවා. එතකොට අතීතයේ පමණක් උගතුන් මත පළ කරනවා පුතේ නෑ මේ දෙක එකට එකතු වෙලා තිබුණා. පස්සේ කාලෙක අර භූතැටි චලන වීමක් කියනවා. සාමාන්‍ය ඔයාලට අහලා ඇති බොහෝ දුරට මේ 2004 දී සුනාමියක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ සුනාමිය ඇති වෙන්නේත් ওই පොළවේ තිබිච්ච භූතැටි එහෙ මෙහෙ වෙනවා. එහෙම නැත්නම් අරක මේක සරලව කිව්වොත් මේක ගැස්සෙනවා කිව්වොත් වඩාත් නිවැරදි. එතකොට මෙන්න මේ ගැස්සීමත් එක්ක ගොඩාක් දුරට ඔය තියෙන මහද්වීප වෙන් වුණා. ලෝකේ ආරම්භ වෙනකොට ඔය මහද්වීප වෙන් වුණේ එහෙමයි කියලා කතා වෙනවා. කොහොම වුණත් ඔය ලංකාව සහ ඉන්දියාව කියලා කියන්නේ එක කොටසක් කියලා අතීතයේදී පිළිගැනීමක් තිබුණා. එතකොට ඒක වර්තමානයේදීත් ඔප්පු කරන්න තරම් සාධක තියෙනවා. එහෙම නැත්නම් දැනටත් අපිට පුතේ ඔය කල්පිටිය මණ්ඩාරම මේ පැත්තෙන් අපිට බැලුවාන් පස්සේ සරලව මන්නාරමෙන් ඔයාලට Google Earth පහසුකම හරහා ඔයාලා බැලුවොත් එහෙම ගොඩාක් දුරට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. වැලි මිශ්‍රිත මුහුදු තීරයක් තමයි අපිට තියෙන්නේ. එතකොට මෙන්න මේ මුහුදු තීරය හරහා එක්ක මෙයාලා ලංකාවට ඇදී එන්නේ නැති කියලා විශ්වාස කරනවා. එතකොට දැන් අපේ රටේ ඔය තියෙන ප්‍රාග්ඓතිහාසික යුගය අපි කියලා ওই යුගයට කියනවා. ඒ කියන්නේ මේ රටේ මිනිස්සු වාසය කරන්නටත් පෙර දැන් අපි දන්න මිනිස්සු වාසය කරන්නටත් පෙර යුගය තමයි. ඒ හින්දා අපි ඒකට කියනවා ප්‍රාග්ඓතිහාසික යුගය කියලා. එතකොට තවත් සරලව කිව්වොත් පුතේ මේ ඉතිහාසය අධ්‍යයනය කරගෙන යනකොට අපිට ඔය ඉන්න යුගය පිළිබඳව එහෙම නැත්නම් ප්‍රාග්ඓතිහාසික මානවයා පිළිබඳව නැවත කොටස් කිහිපයකට බෙදන්න සිද්ධ වෙනවා. හරි පුතේ. එතකොට ඔය විදිහට මිනිසා බිහිවීම අපේ රට තුල සිද්ධ වෙනවා. එතකොට දැන් ඔයාලගේ ටියුට් එකේ තියෙනවා ඕකේ තියෙනවා පල්ලෙහා පළවෙනි පිටුවේ පුතේ තරු ලකුණු 3ක්. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙනවා අපේ මේ ප්‍රාග්ඓතිහාසික මානවයාගේ සංස්කෘතික වශයෙන්. ඒ කියන්නේ අපි
සිතන පතන විදිය, ආහාර අනුභව කරන විදිය, අඳින පළඳින විදිය මේ ආදී දේවල් ගත්තාන් පස්සේ අපි භාවිතා කරන දේවල් අනුව ගත්තාන් පස්සේ ප්‍රධාන වශයෙන් සංස්කෘතික අංශ තුනකට වෙන් කරනවා. එතකොට ඕකේ තියෙන පළවෙනි සංස්කෘතිකාංගය පුතේ ප්‍රාග් ඓතිහාසික යුගය. පළවෙනි සංස්කෘතිකාංගය ඒ යටතේ ලියා ගන්න පුතේ ප්‍රාග් ඓතිහාසික යුගය. දෙවැනි එක పూర్ව ඓතිහාසික යුගය. పూర్ව ඓතිහාසික යුගය. තුන්වෙනි එක මුල් ඓතිහාසික යුගය. මුල් ඓතිහාසික යුගය. එතකොට මම ආයෙ ඕන නැවත කියන්නම්. ප්‍රාක් ඓතිහාසික යුගය, పూర్ව ඓතිහාසික යුගය, ඊට පස්සේ මුල් ඓතිහාසික යුගය. එතකොට දැන් අපි ඔන්න ඔය බෙදීමක් තියෙනවනේ. එතකොට ඔන්න ඔය සංස්කෘතික වශයෙන් බෙදීම අපි ඔය ප්‍රාක් ඓතිහාසික යුගයට අපි කියනවා පුතේ ගල් යුගය කියලා. එතකොට ඔන්න ඔය ගල් යුගය කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ගල් යුගය කියලා කියන්නේ පුතේ ගල් ආයුධ භාවිතා කරපු යුගය තමයි පොදුවේ අපි කියන්නේ පුතේ ගල් යුගය කියලා. එතකොට ඔය ගල් ආයුධ භාවිතා කරපු යුගයට පස්සේ එළඹෙන ඊළඟ යුගයක් තියෙනවා. එතකොට ඒ යුගය තමයි පුතේ ඔය අපි කියන්නේ పూర్ව ඓතිහාසික යුගය කියලා. ඊට පස්සේ මුල් ඓතිහාසික යුගය කියලා ආයි අපි නැවත කොටස් කිහිපයකට බෙදලා වෙන් කරනවා. එතකොට අපි ඔය යටතේ ඉස්සෙල්ලාම අපි අද සාකච්ඡා කරනවා පුතේ ඔය යටතේ තියෙන පළවෙනි එක ප්‍රාක් ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව. එතකොට ඔය ප්‍රාක් ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව සාකච්ඡා කරනකොට මේ රටේ නැත්නම් අපේ ලංකාව තුළ ඉස්සෙල්ලාම මිනිසුන් ජනාවාස වීම පිළිබඳව තමයි අපිට ඔය කතා කරන්න තියෙන්නේ. එතකොට ඔය ප්‍රාක් ඓතිහාසික යුගයේ ගත්තාන් පස්සේ මේ සාහිත්‍ය මූලාශ්‍රවල විස්තර කරන කරුණු වලට වඩා එහා ගිය තොරතුරු තමයි ඔය ප්‍රාක් ඓතිහාසික යුගය කියලා කියන්නේ. එතකොට මේකත් නැවත ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදා වෙන් කරනවා. ඒ තමයි පුතේ ගල් යුගය. මම කලින් කිව්වේ ගල් යුගය කියලා කියන්නේ සම්පූර්ණ වශයෙන්ම පුතේ ගල් ආයුධ පදනම් කරගත්තු අය. දැන් මේ යුගයේ ප්‍රාක් ඓතිහාසික යුගය ගත්තාන් පස්සේ මේ මිනිසා මේ කාලේ හිටපු මිනිසා ගොඩක් දුරට පුතේ සංචාරක ජීවිතයක් ගත කරේ. අර සැවානා වනාන්තරවල ඉඳලා ඇවිල්ලා ස්ටෙප් තන භූමිවලට ස්ටෙප් තන භූමිවලදී එයාලා මුහුණ දුන්න ලොකු අභියෝගයකට. ඒ තමයි මේ ගස් උඩ ගියපු මේ සත්තු බිමට බැස්සාන් පස්සේ මේ පොළවේ ඉන්නවා තව විලෝපිකයෝ. ඒ කියන්නේ මේ සත්තු ඩැහැ ගන්න බලාගෙන තවත් සත්තු ඉන්නවා. ගොඩක් දුරට කොටියෝ ඉන්න පුළුවන්, සිංහයෝ ඉන්න පුළුවන්. ඔය ආදී විවිධ සත්තු ඉන්නවා. එතකොට මෙයාලට මොකද වෙන්නේ පුතේ? අර පාද හතරේ යනකොට අර තන බිම් වලට ඉදිරිය පේන්නේ නැහැ. මෙන්න මේ ඉදිරිය පේන්නේ නැති හින්දා මොකද වෙන්නේ පුතේ? මෙයාලා පස්සේ කාලෙදී මේ ශරීර කුඩුව ටිකෙන් ටික කෙලින් කරගන්න පුරුදු වෙනවා. එහෙම නැත්නම් අර සිව්පා වලින් ගියපු අය දෙපා වලින් නැගිටින්න පුරුදු වෙනවා. එතකොට ඉස්සරහා කෙලින් බලාගෙන යන්න ඕන පුළුවන් වුණා. මේක එකපාර සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි පුතේ. අවුරුදු දහස් ගණනාවක් තිස්සේ සිදුවෙන දෙයක්. ඊට පස්සේ ඔන්න ඉස්සරහා තියෙන දේ ගැටලුකාරී තත්ත්වය. එහෙම නැත්නම් ඉස්සරහා තියෙන මොන වගේ අනතුරක් තියෙනවද කියලා මේක තේරුම් ගන්න ඕනේ වුණා. එතකොට මේ සඳහා මෙයාලා මොකද කරන්න පුතේ? දණ්ඩක් හරි ගලක් හරි අතට ගත්තා. මොකද ඉස්සරහා තියෙන දෙයට මේ විසික් කරලා බලන මොනවද ඉස්සරහා තියෙන්නේ මොන වගේ සතුද ඉන්නේ කියලා. එතකොට ඔන්න ඔය කාලෙ වෙද්දි මම කිව්වනේ අර මහා හිම යුගයේදී සත්තු දඩයම් කරන්න පුරුදු වුණා කියලා. දැන් මෙයාලගේ දත් මහා ලොකු හයියක් තිබුණේ නැහැ. එයාලගේ දත් නිර්මාණය වෙලා තිබුණේ පළතුරු සහ කොළ වර්ග ආහාරයට ගන්න. එතකොට සත්තුන්ගේ මස් සිරා ගන්නවත් ඊට පස්සේ ඔය තියෙන මේ මස් ටික හපා ගන්නවත් ලොකුවට දත් එයාලගේ තිබුණේ නැහැ. එතකොට ප්‍රාග්ඓතිහාසික යුගයේදී මෙයාලා මොකද කරේ? සත්තු දඩයම් කරන්න අතට අහු වෙන ගලක් තමයි අරගත්තේ. එතකොට අපිත් තාමත් ඔය වානර ගතිය එහෙම නැත්නම් ඔය මුල් කාලේන අපේ ප්‍රාග්ඓතිහාසික යුගයේ පැතිච්ච ගති තාමත් අපේ තියෙනවා. උදාහරණයක් වශයෙන් බල්ලෙක් ගෙදරට ආවොත් සතෙක් පන්න ගන්න උවමනා වුණොත් අපි ගොඩක් දුරට අතට ගන්නේ ගල් ගෙඩියක්. එහෙම නැත්නම් කොට්ටාම්බ ගෙඩියක් තලා ගන්න ඕනේ නම් අපි තාමත් අර ප්‍රාග්ඓතිහාසික යුගයේ හිටපු මිනිස්සු ඇට වර්ග තලා ගත්තා වගේ අපි තාමත් ගලක් උඩින් ගලක් තියලා අරක අපි තලා ගන්නවා. එතකොට එහෙම නැත්නම් අඹ ගෙඩියක් හරි මොකක් හරි ගහක තියෙන දෙයක් කඩා ගන්න. එක්කෝ පොල්ලක් හරි එහෙම නැත්නම් ගල් ගෙඩියක් තමයි ගොඩාක් දුරට අතට ගන්න. එතකොට ඒකයි මං කිව්වේ අපේ ඔය ගල් යුගයේ තිබිච්ච ගති ලක්ෂණ තාමත් අපි තුල තියෙනවා. ඊට පස්සේ මේ සංචාරක ජීවිතය නිමා වෙනවා කාලයක් යනකොට. ඒ කියන්නේ මෙයාලා එක තැනක ඉඳන් තවත් තැනකට සංචාරය කරනවා. හේතුව තමයි පුතේ මෙයාලා වගා කරේ නෑනේ. මෙයාලගේ ප්‍රධාන ජීවනෝපාය තමයි දඩයම. දඩයම් කරලා තමයි
එයාලා යැපුණේ. එතකොට මෙන්න මේ දඩයම් කළා එයාලා යැපෙන හින්දා පුතේ එයාලා මොකද කරන්නේ සංචාරක ජීවිතයක්. එක තැන ඉන්න බෑ. උදාහරණයක් වශයෙන් මම ගත්තොත් එහෙම එක පරිසර කලාපයක් තුළ එහෙම නැත්නම් එක ප්‍රදේශයක මුවෝ 50ක් විතර ඉන්නවා කියලා හිතා ගන්නකෝ. එතකොට ඔය මුවෝ 50 30ක් විතර ඉන්න කණ්ඩායමක නම් සාමාන්‍යයෙන් මාසයක් ඇතුළත වගේ ගොඩාක් දුරට ඉවර වෙන්න පුළුවන්. මොකද තුන් වේලටම මෙයාලා දඩයමෙන් තමයි යැපුණේ. එතකොට මේ කාලේ තිබුණේ පුතේ මේ මහා ලොකු බලාපොරොත්තු නැහැ. එයාලට තිබුණේ අංක 1ට ආහාරය සපයා ගන්න එක විතරයි. එතකොට සාමාන්‍යයෙන් කැලෑවේ ඉන්න සත්තු සාමාන්‍ය ඔයාලයි දැකලා ඇති. කැලෑවේ ඉන්න සත්තු රැකියා කරන්න යන්න ඒ මුකුත් නැහැ. කෑම ටික ඉතුරු කරගන්න බලන්නේ. පමණ සත්තු ඇරෙන්න. පමණ සත්තු ඉන්නවා. එතකොට උදාහරණයක් වශයෙන් සිංහයා වගේ ගන්නකෝ. එතකොට ඒ වගේ සතා ඒ වෙලාවට බඩගිනි වුණාන් පස්සේ ගිහිල්ලා කනවා. කාලේ ඉවරනම් පස්සේ බඩ පිරිලා නම් ළඟින් සතෙන් ගියත් දඩයම් කරන්නේ නැහැනේ. එතකොට මෙන්න මේ වගේ තමයි මිනිසත්. එතකොට මිනිසා මුල් කාලයේදීත් මේ දඩයම් ජීවිතයක් ගත කරේ. එතකොට එක තැනක අර ඉන්න දඩයම් කරන්න තියෙන සත්තු ටික නැති වෙනකොට මෙයාලා තවත් තැනකට සංචරණය වෙනවා. එහෙම නැත්නම් තවත් තැනකට ගමන් කරනවා. එතකොට ඔන්න ඔය යන කාලේදී වර්ෂා කාලය තියෙනවනේ. එතකොට මෙයාලා වර්ෂාවෙන් බේරෙන්න මොකද වෙන්නේ පුතේ? මෙයාලා යනවා ගල් ගුහාවලට. එතකොට ගල් ගුහාවලට ගිහිල්ලා මෙයාලා ගල් ගුහාවල තමයි වාසය කරන වර්ෂා කාලය ඉවර වෙනකන්. හැබැයි වර්ෂා කාලය ඉවර වෙච්ච ගමන් මෙයාලා මොකද කරන්නේ? ආපහු ගමනේ යනවා. එහෙම නැත්නම් සංචාරයේ යෙදෙනවා. ඊට පස්සේ පුතේ අවසාන වශයෙන් ওই කාලේ නිමා වෙලා අවුරුදු 1000ක් විතර ගියාන් පස්සේ ස්ථිරවාසී යුගය කියලා එකක් ආරම්භ වෙනවා. ස්ථිරවාසී යුගය නැත්නම් අපි ඒකට කියන පූර්ව ඓතිහාසික යුගය කියලා. එතකොට මෙන්න මේ යුගයේදී අර තැන තැන ගමන් කරන එක නවත්තලා එක තැනක ජීවත් වෙන්න පුරුදු වෙනවා. එතකොට මෙන්න මේ එක තැනක ජීවත් වීම පුරුදු වීමත් එක්ක විවිධ ආහාර වර්ග මේ රටේ හිටපු මානවයන් ගන්න පටන් ගන්නවා. එතකොට අපි ඔය යටතෙන් අද අපි සාකච්ඡා වෙනවා ප්‍රාග්ධායිතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව. එහෙම නැත්නම් ජනාවාස ව්‍යාප්තිය පිළිබඳව අද අපි කතා කරනවා. එතකොට ශ්‍රී ලංකාව ජනාවාස කරන ලද්දේ ආදී කාලීන හෝමෝ සාපියන් මානවයා විසින් කියලා මම ඔයාලට කලින් පැහැදිලි කරා. එතකොට මේ රටේ විවිධ දේශගුණික කලාපයන් තියෙනවා. එතකොට මොනවද මේ විවිධ දේශගුණික කලාපයන් කියලා කියන්නේ? දැන් අපේ රටේ මොන වගේද මේ දේශගුණික කලාපයන් තියෙන්නේ? දැන් උදාහරණයක් ගත්තොත් එහෙම යාපනය වගේ ප්‍රදේශයක් ගත්තාම පස්සේ ටිකක් රස්නේ. එතකොට නුවරඑළිය ගොඩක් දුරට සීතලයි. එතකොට මෙන්න මේ වගේ පරිසර කලාප තියෙනවා. තව තැනිතලා තියෙනවා. කඳු තියෙනවා. එතකොට මෙන්න මේ විවිධ පාරිසරික සාධක තියෙනවා. එතකොට මේ රටේ හිටපු ඔය හෝමෝ සාපියන් මානවයා මේ රටේ හැමතැනම ව්‍යාප්ත වුණ ආකාර කීපයක් තිබුණා. එතකොට ඔන්න ඔය ආකාර කීපය ගොඩාක් දුරට වෙනස් වුණා පුතේ. ඒ පරිසර කලාපයෙන් කලාපයට. දැන් සාමාන්‍යයෙන් අපි ගන්න ආහාර වර්ග අතර දැන් සාමාන්‍යයෙන් අපේ තියෙන ආහාර වර්ග ගොඩාක් දුරට දැන් එක සමානයි. හැබැයි මීට අවුරුදු 500කට 600කට විතර කලින් ගත්තාන් පස්සේ අපේ තිබිච්ච ආහාර රටා ගොඩාක් දුරට වෙනස්. එක පැත්තක කුරක්කම් ප්‍රධාන වශයෙන් ආහාර වේල වශයෙන් ගන්නකොට තවත් පැත්තක තිබුණේ වී තමයි යාළක ප්‍රධාන ආහාර වේල. එතකොට මෙන්න මේ විදිහට පළාතෙන් පළාතට ආහාරවල සහ එයාලා සිතන පතන අඳින විදිහ වෙනසක් තිබුණා. දැන් අද නම් අපේ රටේ හැමෝම එකම විදිහට තමයි කටයුතු කරන්නේ. අතීතේ එහෙම තිබුණේ නැහැ. එතන පුතේ ඔය ප්‍රාග්ඓතිහාසික යුගයේ හිටපු මානවයා අර කලින් කිව්වා වගේ එයාලකට අවශ්‍ය කරන ආහාර ලබා ගන්න මෙයාලා තැනෙන් තැන් වලට ගමන් කරා. එක තැනක ආහාර නැති වෙනම තවත් තැනකට ගමන් කරා. එතකොට මෙන්න මේ ප්‍රාග්ඓතිහාසික මානවයාට අයිති සාක්ෂි හම්බෙන ස්ථාන කීපයක් තියෙනවා. ඒ තමයි ඔය අතරින් ස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි රත්නපුර සහ එහි යවට ප්‍රදේශ පිහිටි මැණික්පතල්. දෙවෙනි එක තමයි අර්ධ ශුෂ්ක කලාපයේ ඇති ඉරණමඩු සැකැස්ම. එතකොට මොකද්ද මේ රත්නපුර සහ ඒ අවට ප්‍රදේශවල පිහිටි මැණික්පතල් කියන්නේ? දැන් පුතේ අපි දන්නා මැණික්පතලක් කියන්නේ සාමාන්‍යයෙන් පොළොවේ අභ්‍යන්තරයට පොළොවේ යටට අඩි 30ක් විතර හාරන එකක්. සාමාන්‍ය එක එක පළාත්වල එක එක විදිහට හාරනෝනේ. එතකොට මේ කාලේදී ඔය යට තියෙන්නේ මේ සාමාන්‍ය දැන් උදාහරණයක් වශයෙන් මේ අපි ඉන්න මේ පරිසර පද්ධතිය තියෙනවා මේ වර්තමාන පොළොව මට්ටම. තව අවුරුදු 1000 2000ක් විතර යනකොට මේක ටිකෙන් ටික පොළොවට පස් වෙනවනේ. එතකොට මෙන්න මේ පොළොවට පස් වුණාන් පස්සේ මෙන්න මේ අපි මේ මෑත කාලේ භාවිතා කරපු දේවල් පොළොවේ යට තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔයාලගේ නිවෙස්වල සාමාන්‍යයෙන් අඩියක් දෙකක් විතර හාරනකොට ඔයාලා පහුගිය කාලේ ඔයාලා භාවිතා කරපු දේවල් ගොඩක් දුරට හම්බ වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට මේ තව ඔය දිගට කතා කරගෙන යනකොට තව හම්බ වෙනවා පුතේ. ඔය විදිහට අතීතයේදී ඒ කියන්නේ ප්‍රාග්ධායිතිහාසික යුගයේ මිනිසුන් විසින් භාවිතා කරන ලද ගල් මෙවලම් හම්බ වෙනවා. ඒ කාලේ මේ රටේ වාසය කළ වඳ වෙලා ගිය සතුන්ගේ යටසැකිලි හම්බ වෙනවා. ඔය ආදී විවිධ දේවල් හම්බ වෙනවා අර පතල් කනිනකොට. ඒකයි කිව්වේ 2009 අවුරුද්දේ ඉඳලා තමයි පැහැදිලි තොරතුරු හම්බ වෙන්නේ. ඔය පතල් කනකොට එහෙම නැත්නම් අර මැණික් ගන්නකොට ඔය හම්බෙන්නේ. ඊට පස්සේ තව පරිසර කලාපයක් තිබුණා පුතේ. ඔය
ඉරණමඩුව කියන ප්‍රදේශයේ පොළව හාරනකොට ඔන්න ප්‍රාග් ඓතිහාසික යුගයට අයිති සාධක හම්බුණා. එතකොට මෙන්න මේ අපි ඉස්සරහට කතා කරගෙන යනකොට ඉරණමඩු සැකැස්ම කියලා එකක් එනවා. එතකොට ඒ ඉරණමඩු සැකැස්ම කියලා කියන්න පුතේ අර ඉරණමඩු ප්‍රදේශයට ඉරණමඩු ප්‍රදේශයෙන් හම්බ වෙච්ච සාධක වලට අයිති කාලයට අයිති ඒවා මේ ලංකාවේ නොයෙක් ප්‍රදේශවල හම්බ වෙනවා. එතකොට ඒකට තමයි කිව්වේ ඉරණමඩු සැකැස්ම කියලා. එතකොට ඔය විදිහට පරිසර කලාප ගණනාවකට අපේ රටේ හිටපු මේ මානවයා ව්‍යාප්ත වෙලා යනවා. හරි. ඔයාලට ඔන්න තියෙනවා පුතේ ප්‍රාග්ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තිය කියලා. අ ඔයාලගේ ටියුට් එකේ දෙවන පිටුවේ තියෙනවා. ඒ යටතේ මෙන්න මේ විදිහට ලියා ගන්න පුතේ මම මේ කියන එක. පුරාවිද්‍යා මූලාශ්‍රයන්ට අනුව ශ්‍රී ලංකාව ජනාවාස කරන ලද්දේ පුරාවිද්‍යා මූලාශ්‍රයන්ට අනුව ශ්‍රී ලංකාව ජනාවාස කරන ලද්දේ ශ්‍රී ලංකාව ජනාවාස කරන ලද්දේ ආදිකාලීන හෝමෝ සාපියන් නම් මානවයා විසින්ය. හෝමෝ සාපියන් නම් මානවයා විසින්ය. මෙම මානවයා මෙරට දේශගුණික කලාපයන් වලට අනුවර්තනය වෙමින් පුළුල් භූගෝලීය ප්‍රදේශයක් තුළ ව්‍යාප්ත විය. මොවුන්ගේ ප්‍රධාන යැපීම් මාර්ගය වූයේ තැන තැන ඇවිද යමින් දඩයමින් ආහාර එකතු කිරීමයි. මෙම යුගය ප්‍රාග් ඓතිහාසික යුගය හෙවත් ගල් යුගය යනුවෙන්ද හඳුන්වනු ලැබේ. මෙම යුගයට අයත් සාධක හමුවන ස්ථාන දෙකකි. ඔයාලගේ ටියුට් එකේ
පල්ලෙහා තියෙන මෙන්න මේ වගේ සලකුණු දෙකක් එක්ක හිස්තැන් දෙකක්. අන්න එතන ලියන්න පුතේ පළවෙනි එක තමයි රත්නපුර හා ඒ අවට ප්‍රදේශය. රත්නපුර හා ඒ අවට ප්‍රදේශය. රත්නපුර හා ඒ අවට ප්‍රදේශය. දෙවැනි එක තමයි පුතේ ඉරණමඩු සැකැස්ම. ඉරණමඩු සැකැස්ම. එතන පල්ලෙහා ඡේදයෙන් ලියන්න මේ විදියට පුතේ. රත්නපුර ආශ්‍රිත ප්‍රදේශය තුළ රත්නපුර ආශ්‍රිත ප්‍රදේශය තුළ පොළොව මට්ටමේ සිට පොළොව මට්ටමේ සිට අඩි 90කට වඩා පහළින් අඩි 90කට වඩා පහළින් පිහිටා ඇති ඉල්ලම් නමින් හැඳින්වෙන බොරළු මිශ්‍ර පස්තට්ටුවේ තිබී බොරළු මිශ්‍ර පස්තට්ටුවේ තිබී ඈත යුගයක මෙරට වැසියන් භාවිතා කළ ගල් ආයුධ සහ වඳ වී ගිය සතුන්ගේ අස්ථි කැබලි හමු විය. මෙන්න මේ බෝඩ් එකේ ලියන වචන ලියා ගන්න පුතේ. ප්ලයිස්ටෝසීන යුගයේ පැවති අධික වර්ෂා සහිත කාලගුණය හමුවේ පස සෝදා යාමට ලක්ව පහළ නිම්නයේ තැන්පත් වීමෙන් ප්‍රාග්ඓතිහාසික මානවයාගේ නැත්නම් ප්‍රාග්ඓතිහාසික යුගයේ කියලා ලියන්නකො පුතේ. ප්‍රාග්ඓතිහාසික යුගයේ සාධක පොළවට වැළලී ගියේය. අලුත් ඡේදයකින් ශ්‍රී ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයේ
ශ්‍රී ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයේ පොළවේ මැටි සහිත පොළවේ මැටි සහිත පොළවේ මැටි සහිත අවසර මොකද්ද ශ්‍රී ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයේ අර්ධ ශුෂ්ක කලාපයේ පොළවේ මැටි සහිත පොළවේ මැටි සහිත වැලි පසකින් වැසුණු වැලි පසකින් වැසුණු වැලි පසකින් වැසුණු බොරළු තට්ටුවක් පවතී බොරළු තට්ටුවක් පවතී බොරළු තට්ටුවක් පවතී බොරළු තට්ටුවක් පවතී එම පස් තට්ටුව පුරාවිද්‍යාඥයන් විසින් ඉරණමඩු සැකැස්ම යනුවෙන් පුරාවිද්‍යාඥයන් විසින් හඳුන්වයි. මෙම ඉරණමඩු සැකැස්මේ පස් තට්ටුව තැන්පත් වූයේ ප්ලයිස්ටෝසීන යුගයේ පැවති කෙටි උණුසුම් කාලවලදීය. ප්ලයිස්ටෝසීන යුගයේ පැවති කෙටි උණුසුම් කාලවලදීය. ගල් යුගයේ ප්‍රජාව ශ්‍රී ලංකාවේ පවතින excuse me අවසර ඔව් ප්ලයිස්ටෝස් වැනි කෙටි මොකද කෙටිද ප්ලයිස්ටෝසීන යුගයේ පැවති කෙටි උණුසුම් කාලවලදීය. ගල් යුගයේ ප්‍රජාව එම නැත්නම් ප්‍රාග්ඓතිහාසික යුගයේ ප්‍රජාව කිව්වත් කමන්නේ. ශ්‍රී ලංකාවේ පවතින පරිසර කලාප කිහිපයක ජීවත් වී ඇත. ඒ අතර ඔයාලගේ පල්ලෙහා ටියුට් එකේ පල්ලෙහා ඇති පුතේ හිස්තැන් කීපයක්. ඒකට මෙන්න මේ තිරේ දිස්වන මෙන්න මේ අට ලියා ගන්න කොයි ටිකට පහත රට ශුෂ්ක කලාපය, පහත රට අර්ධ ශුෂ්ක කලාපය, පහත රට වියලි කලාපය, පහත රට අතරමැදි වියලි කලාපය, කඳුකර කලාපය, පහත රට අතරමැදි තෙත් කලාපය, තෙත් කඳුකර කලාපය සහ තෙත් උස් කඳුකර කලාපය. එතකොට මේ පරිසර කලාප
ඇයි මේ විදිහට වෙනස් වුනේ? එතකොට මේ පරිසර කලාපයන් තුල පුතේ මෙයාලා ජීවත් වුණ මේ ප්‍රදේශය තුල විවිධාකාර දේවල් සිද්ධ වෙලා තිබුණා. එතකොට මේ පරිසර කලාප තීරණය වුණේ ප්‍රධාන වශයෙන් පුතේ වාර්ෂික වර්ෂාපතනය. ඒක පැත්තකට දැන් උදාහරණයක් වශයෙන් වියලි කලාපයට ඇදහැල්න වර්ෂාපතනය ඉතාමත් අඩුයි. හැබැයි තෙත් කඳුකර ප්‍රදේශයට වගේ නිරන්තරයෙන් වර්ෂාව ලැබෙනවා. එතකොට මෙන්න මේ සාධක ප්‍රධාන වශයෙන් බලපෑව පුතේ මිනිසුන්ගේ පැවැත්මට. දැන් සාමාන්‍යයෙන් අපි ඔය කියනවනේ පරිසර පද්ධතිය ගැන කතා කරනකොට ඔය ව්‍යාප්ත වෙලා තියෙන ශාක වෙන්න පුළුවන් ඒ හැම දෙයකම වෙනසක් පවතිනවා. දැන් සාමාන්‍යයෙන් අපේ ඔය ජීවත් වෙලා ඉන්න පරිසර කලාප කීපයක් තියෙනවා. දැන් අනුරාධපුරයේ වගේ පැත්තක ගියාන් පස්සේ ගොඩක් දුරට වියලි ස්වභාවයක් තියෙන. තනකොළ ටිකක් මැරිලා වගේ තමයි කොයි වෙලාවත් වගේ තියෙන්නේ. හැබැයි සාමාන්‍ය අපි නුවර පැත්තට ඊට පස්සේ එමන් නැත්නම් නුවරඑළිය බණ්ඩාරවිල ඔය වගේ ප්‍රදේශ වලට ගියාන් පස්සේ පරිසර පද්ධතිය නිකන් වෙනසක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ වෙනසක් පැවතීමක් ප්‍රධාන වශයෙන් පුතේ ප්‍රාග්ඓතිහාසික මානවයාගේ ආහාර රටාවට ප්‍රධාන වශයෙන් බලපෑමක් එල්ල කරා. දැන් උදාහරණයක් වශයෙන් තෙත් කලාපයේ වාසය කරපු ප්‍රාග්ඓතිහාසික මානවයාගේ ප්‍රධානම ආහාරය වේලක් තමයි පුතේ ඔය කියන්නේ ගස් ගොළු බෙල්ලෝ. ඒකට ඔය ප්‍රාග්ඓතිහාසික මානවයෝ ඔය තෙත් කලාපයේ වාසය කරපු ගස් ගොළු බෙල්ලෝ නිරන්තරයෙන් ආහාරයට ගත්තා. එතකොට මේ තෙත් කලාපයට අය විතරයි. එතකොට දැන් සාමාන්‍යයෙන් අනුරාධපුරයේ ඔය ඉරණමඩු ප්‍රදේශය වගේ ගත්තාන් පස්සේ ඊටමත් වියලි ස්වභාවයක් තියෙනවා. එතකොට ඔය වියලි ස්වභාවය තුළ නැත්නම් ඒ වියලි කලාපය තුළ ගස්ගලු බෙල්ල වාසය කරන්නේ නැහැ. ඒ හින්දා එයාලා මොකද කරන්නේ පුතේ වැලිමුවෝ සහ තලගොයෝ ඔය ආදී සත්තු තමයි එයාලා දඩයන්. එතකොට මෙන්න මේ වගේ එයාලගේ තියෙන ආහාර රටාවේ පැහැදිලි වෙනසක් ඇති කරන්න ඔන්න ඔය කියපු පරිසර කලාපයන් ප්‍රධාන වශයෙන්ම බලපෑමක් එල්ල කරා. ඊට පස්සේ අපි මේක ඉස්සරහට ආයෙ වෙනම සාකච්ඡා කරනවා. ඒ අර්ථය ලියා ගන්න පුතේ එහා පැත්තේ ඔයාලගේ ඡේදයේ එහා පැත්තේ තියෙනවා. ඒ අර්ථය ලියා ගන්න මෙන්න මේ කියන ටික. මෙම පරිසර කලාපයන් මෙම පරිසර කලාපයන් මෙම පරිසර කලාපයන් තීරණය කිරීම සඳහා මෙම පරිසර කලාපයන් තීරණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපෑවේ තීරණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේ එම ප්‍රදේශයන්ට එම ප්‍රදේශයන්ට එම ප්‍රදේශයන්ට ඇදහැලෙන එම ප්‍රදේශයන්ට ඇදහැලෙන වාර්ෂික වර්ෂාපතනයේ වාර්ෂික වර්ෂාපතනය කියලා යන පුතේ වාර්ෂික වර්ෂාපතනය උපයෝගී කර ගනිමින්ය. එම ප්‍රදේශයන්ට ඇදහැල්ලන වර්ෂාපතනයන් එම ප්‍රදේශයන්ට ඇදහැලෙන වර්ෂාපතනයන් එකිනෙකට වෙනස් වේ. ඔය හිටව ගමන් පොඩ්ඩක් පුතේ මේ නෙට්වර්ක් එකේ ඉන්න පුළුවන්. ඒකටම ලියන්න මේ විදිහට එම වෙනස් වීම මොකක්ද අවසර මේ වර්ෂාපතනය? එකිනෙකට වෙනස් විය. වර්ෂාපතනයේ අගය එකිනෙකට වෙනස් විය. වාර්ෂික වර්ෂාපතනයේ අගය එකිනෙකට වෙනස් විය. එම වෙනස් වීම ප්‍රධාන වශයෙන්ම එම වෙනස් වීම ප්‍රධාන වශයෙන්ම එම ප්‍රදේශයේ වාසය කරන සතුන්ටත් එම ප්‍රදේශයේ වාසය කරන සතුන්ටත් ශාක
ප්‍රජාවටත් ප්‍රධාන වශයෙන්ම බලපෑමක් එල්ල විය නැත්නම් එල්ල කළේය. ප්‍රධාන බලපෑමක් එල්ල කළේය. මේ නිසාම ගල් යුගයේ වැසියන්ගේ ආහාර රටාවද ඒ පරිසර කලාපයන්ට අනුව වෙනස්කම් ඇතිවිය. පහත රට වාසය කළ ප්‍රාග්ඓතිහාසික මානවීන් සිය ආහාරය සඳහා බෙල්ලන් යොදා ගනු ලැබීය. එහෙත් වියලි කලාපය තුළ එවැනි බෙල්ලන් දැක ගැනීමට නොහැකිය. වියලි කලාපීය ප්‍රදේශයන්වල වාසය කළ මානවයා වැඩි වශයෙන් මුවා තලගොයා වැනි සතුන් ආහාරයට ගෙන ඇත. ඊට පස්සේ ඔයාලගේ ටියුට් එකේ පුතේ තුන්වෙනි පිටුවේ තියෙනවා ප්‍රාග්ඓතිහාසික යුගයේ කාලවකවානු නිර්ණය කිරීම කියලා. එතකොට මම කිව්වා කලිනුත් මේ එක එක කාල පරාසයන් පිළිබඳව තොරතුරු හම්බ වෙනවා කියලා. එතකොට දැන් අපි දන්නවා ප්‍රාග්ඓතිහාසික යුගයේට ප්‍රධාන වශයෙන්ම හම්බ වෙනවා සාක්ෂි අර රත්නපුර සහ ඉරණමඩු සැකැස්ම කියන මේ දෙකෙන් තමයි හම්බ වෙන්නේ. එතකොට මේ සාක්ෂි ගැන අපි තොරතුරු හොයාගෙන යනකොට ප්‍රධාන වශයෙන්ම පැරණි කාලයට අයිති සාධක හම්බ වෙනවා. ඒ තමයි දකුණු පළාත රායත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙනවා පතිරාජවෙල නම් ස්ථානයක්. එතකොට මෙන්න මේ පතිරාජවෙල ස්ථානයේ හම්බ වෙන පුතේ පැරණි කාලයට අයිති මානවීන්ගේ සාධක. එතකොට මෙන්න මේ සාධක මොකද කරන්නේ පුතේ? මෙම පස්තට්ටුව නැත්තම් මේ ප්‍රාග්ඓතිහාසික යුගයට අයිති මේ පස්තට්ටුව කොච්චරක් පැරණිද කියලා බලන ක්‍රමයක් තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රකාශ උත්තේජිත සන්දිට්ඨතා ක්‍රමය කියලා. එතකොට මෙන්න මේ ක්‍රමයේ අනුව මේ පස් කොච්චරක් වයසයිද එහෙම නැත්නම් කොච්චරක් පැරණිද කියලා පරිශන කරනවා. එතකොට ආන්ගේ විදිහට පරිශ්‍රණය කළා පුතේ නිර්ණය කරගත්තා. එහෙම නැත්නම් තහවුරු කරගත්තා මේ සාධක 1,25,000 තරම් පැරණි කියලා. එතකොට ඒ ප්‍රදේශයෙන් චුට්ටක් ඈතට ඒ කියන්නේ එම දිස්ත්‍රික්කයේ මේ කියන්නේ දකුණු පළාත රායත ඔය හම්බන්තොට දිස්ත්‍රික්කයේම බෝන්දල වැල්ලේ ගොඩින් හම්බ වෙන පුතේ සාධක. එතකොට ඒ සාධක දිහා බලනකොට
මීට වසර 80000කට විතර ඒ සාධක පරණයි. එතකොට මෙන්න මේ විදිහට ප්‍රධාන වශයෙන් අපි සලකා බැලුවොත් ඔය ප්‍රාග්ඓතිහාසික යුගයට අයිති සාධක ප්‍රධාන වශයෙන් හම්බ වෙනවා 1,25,000 සිට ක්‍රිස්තු පූර්ව 1800 දක්වා. එතකොට ඔන්න අපිට කාලය නිර්ණය කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ප්‍රාග්ඓතිහාසික යුගය ක්‍රිස්තු පූර්ව 1,25,000 සිට ක්‍රිස්තු පූර්ව 1800 දක්වා පැවතුණා කියලා. ඊට පස්සේ පුතේ ඔය විදිහට ලංකාවේ විවිධ ප්‍රදේශයන් වල සාධක හමු වෙනවා මෙන්න මේ විදිහට. පාහියන්ගල වසර 38000ක් විතර පරණයි. කුරුවිට බටදොඹලේන වසර 28000ක් පරණයි. එතකොට මෙන්න මේ විදිහට ලංකාවේ නොයෙකුත් ප්‍රදේශ, ඒ කියන්නේ 120කට ආසන්න ප්‍රදේශවලින් ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් මෙන්න මේ ප්‍රාග්ඓතිහාසික යුගයට ඇති සාධක හම්බ වෙනවා. එතකොට මෙන්න මේ සාධක එකිනෙක පර්යේෂණ කරලා ඒ පිළිබඳව කරුණු සොයා බලනකොට මේකේ කාලය තීරණය කරන්න පුළුවන්. එතකොට ඔන්න දැන් අපි ප්‍රධාන වශයෙන් දන්නවා ප්‍රාග්ඓතිහාසික යුගයේ 1,25,000 සිට ක්‍රිස්තු පූර්ව 1,25,000 සිට ක්‍රිස්තු පූර්ව 1800 දක්වා පැවතුණා. ඔයාලගේ ටියුට් එකේ පුතේ තුන්වෙනි පිටුවේ තියෙනවා තරු ලකුණු කීපයක්. ඔන්න ඔය තරු ලකුණු ටිකට මෙන්න මේ තියෙන ටික ටක් ගාලා ලියා ගන්නකො පුතේ. ඔව් ඔය වර්ෂ ටිකත් පුතේ අනිවාර්යයෙන්ම ලියා ගන්න ඕනි. ඒ ටිකත් අනිවාර්යෙන් ලියා ගන්න. ඒ ඉස්සරහ තියෙන වර්ෂ ටිකත්. හරි. මම මෙතනින් එහාට අපි සාකච්ඡා කරගෙන යන්. ඔය ටික ලියාගත්තේ නැත්නම් මම ඔයාලගේ ගෲප් එකට නැවත මම ෆොටෝ එකක් යොමු කරන්නම්. ඒ ඔස්සේ ඔයාලට පුළුවන් ලියාගෙන යන්න. එතකොට ඔන්න ඔය බලන්නකෝ. ඔතනදී හම්බ වෙන පැරණි සාධක. දැන් අපි දන්නවා අර ඉරණමඩු සැකැස්මට අයිති එහෙම නැත්නම් අර පතිරාජවැල ප්‍රදේශයෙන් හොයාගත්ත සාධක 1,25,000 පැරණි කිව්වනේ.
ඊට පස්සේ ආසන්න වශයෙන් ඔය කතා කරගෙන එන සාධකත් එක්ක ගලපලා බලනකොට ක්‍රිස්තු පූර්ව 1800 දක්වාම ඔය ප්‍රාග්ඓතිහාසික යුගයට අයිති සාධක හම්බ වෙනවා. එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙනවා ප්‍රාග්ඓතිහාසික යුගයේ ජනාවාසවල මූලික ලක්ෂණ. එතකොට ප්‍රාග්ඓතිහාසික යුගයේ ජනාවාසවල මූලික ලක්ෂණ ගත්තාන් පස්සේ පුතේ ප්‍රධාන වශයෙන්ම මෙයාලා අර එකිනෙකට වෙනස් පරිසර පද්ධතීන් වල තමයි මෙයාලා ජීවත් වෙන්නේ. ඒ කියන්නේ එක ප්‍රදේශයකට වර්ෂාව වැටෙනකොට තවත් ප්‍රදේශයක වියලි කලාපයක්. එතන මෙන්න මේ විදිහට විවිධ පරිසර කලාප තිබුණනේ. එතකොට මං කලිනුත් කිව්වා ඔය ප්‍රදේශවල වාසය කරන සත්තුන්ගේත් ඔය පරිසර කලාපය වෙනස් වීම ප්‍රධාන වශයෙන්ම ඒ පරිසර කලාපයන් තුළ වාසය කරන සත්තුන්ට සහ ශාක ප්‍රජාවන් වලට ප්‍රධාන වශයෙන් බලපෑමක් කරනවා කියලා. එතකොට මේ ප්‍රාග්ඓතිහාසික මානවයේ ප්‍රධාන වශයෙන් වාසය කරේ පුතේ එයාලට ජලය පහසුවෙන් ලබා ගන්න පුළුවන් ස්ථානවල. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇල මාර්ගවල එහෙම නැත්නම් ඔය තියෙන ගංගා ආශ්‍රිතව ඔය විදිහට ඔය සාමාන්‍ය දිය පහරවල් ගාව තමයි ගොඩක් වශයෙන් මෙයාලා වාසය කරේ. හේතුව තමයි එකක් ජල අවශ්‍යතාවය සපුරා ගන්න එක. අනිත් එක තමයි මේ කාලේ මේ මානවයින් තුල එයාලට තිබුණ නැහැ පුතේ ගල් ආයුධ නිපදවා ගැනීමට තරම් ලොකු දැනුමක්. තේරුණාද? එතකොට ගල් ආයුධ නිපදවා ගැනීමට තරම් ලොකු දැනුමක් තිබුණේ නැහැ. මේ හින්දා මොකද වෙන්නේ පුතේ? මේ මානවයින් සාමාන්‍යයෙන් අර ගලා යන ජලය තියෙන ස්ථානයක තියෙන රවුම් හැඩති තියෙන ගල් පාෂාණ කොටස් තමයි එයාලා අරගත්තේ එයාලගේ ආයුධ වශයෙන්. එතකොට එයාලා ඊළඟට පුතේ ඔය වියලි කාලයන් වල මෙයාලා සංචාරක ජීවිතයක් ගත කරන්නේ. තැනින් තැන් වලට මෙයාලා ගමන් කරනවා. හේතුව තමයි මම කලිනුත් කිව්වා එක තැනක ආහාර නැති වෙනකොට තවත් තැනකට මෙයාලා සංචාරය කරනවා. එතකොට මෙන්න මේ විදිහට සංචාරක ජීවිතයක් තමයි වැඩි වශයෙන් ගත කරේ. ඊට පස්සේ මෙහෙම යනකොට මෙයාලා ගොඩක් දුරට රාත්‍රී කාලය ගත කරේ. ගොඩක් වෙලාවට ගස් උඩ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගස් යට වෙන්නත් පුළුවන්. එතකොට වර්ෂා කාලය වෙනකොට වර්ෂා කාලයේදී මොකද වෙන්නේ? මෙයාලා සීතලයි. මේ හින්දා වර්ෂාවෙන් බේරෙන්න මෙයාලා මොකද කරන්නේ? ස්වභාවිකව තියෙන ගල් ගුහා ආශ්‍රිත ප්‍රදේශ වලට යනවා. එතකොට ස්වභාවිකව තියෙන ගල් ගුහා ආශ්‍රිත ප්‍රදේශ වලට ගිහිල්ලා තමයි මෙයාලා කාලය ගත කරන්නේ. එතකොට ඔන්න මෙයාලා වාසය කරලා තිබුණ වියලි කාලවලදී එලිමහන් ස්ථානවල සහ වැසි කාලවලදී ගල් ගුහා තුල තමයි වාසය කරන්නේ. එතකොට මෙන්න මේ ලංකාවේ තියෙන පරිසර කලාපයන් වල එහෙම නැත්නම් ඔය පරිසර කලාප පද්ධති කීපයක් වෙනවා. එතකොට ඔය පරිසර කලාප පද්ධති අතර වෙරළාරාස්සේ දෙලිමහන් කඳවුරු තිබුණා. ඒ යටතේ තියෙනවා පුතේ මිනිහාගල් කන්ද, බූන්දල, පතිරාජවෙල. ඊට පස්සේ පාහියන්ගල, බටදොඹලෙන, කිතුල්ගන. ඒවා මේ පහතරට තෙත් කලාපීයලෙන්. ඊට පස්සේ පහතරට වේලි කලාපීයලෙන් වශයෙන් සීගිරිය පොතාන, සීගිරිය අලිගල ඔය ආදී ප්‍රදේශවල. ඊට පස්සේ පහතරට වේලි කලාපයේ එලිමහන් කඳවුරු කියලා තිනවා. බෙල්ලම්බැටි පැලැස්ස ඊට පස්සේ කඳුකර දඩයම් ස්ථාන ගත්තාන් පස්සේ බණ්ඩාරවෙල හෝටන් තැන්න මෙන්න මේ ආදී ප්‍රදේශවල මේ යුගයේ හිටපු මිනිස්සුන් ව්‍යාප්ත වෙලා තිබුණා. හරි ඒ යටතේ ලියා ගන්න පුතේ මෙන්න මේ කියන ටික. ප්‍රාග්ඓතිහාසික මානවයා කියලා ප්‍රාග්ඓතිහාසික මානවයා එකිනෙකට වෙනස් වූ පරිසර කලාපයන්ට එකිනෙකට වෙනස් වූ පරිසර කලාපයන්ට එකිනෙකට වෙනස් වූ පරිසර කලාපයන්ට අනුවර්තනය වෙමින් ව්‍යාප්ත වී තිබුණි. අනුවර්තනය වෙමින් ව්‍යාප්ත වී තිබුණි. වැඩි වශයෙන්ම ආහාර සඳහා අවශ්‍ය කරන ස්වභාවික සම්පත් ආහාර සඳහා අවශ්‍ය කරන ස්වභාවික සම්පත් බහුල ප්‍රදේශයන් තුළ
ඔවුන් වාසය කර ඇත. බහුල ප්‍රදේශයන් වල ඔවුන් වාසය කර ඇත. ඔවුන් වාසය කර ඇත. ඔවුන් වැඩි වශයෙන් වාසය කළේ ඔවුන් වැඩි වශයෙන් වාසය කළේ පහත රට වැසි වනාන්තර පහත රට වැසි වනාන්තර ප්‍රදේශවල සහ වියලි කලාපීය වනාන්තර මෙන්ම වියලි කලාපීය වනාන්තර මෙන්ම මුහුදුබඩ කලපු සහ කඳුකර ප්‍රදේශ පදනම් කරගෙනය. ජලය පහසුවෙන් ලබාගත හැකි හා ගල් මෙවලම් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය කරන පාෂාණ වර්ග බහුලව පවතින ප්‍රදේශයන් තුල ඔවුන් වැඩි වශයෙන් වාසය කර ඇත. වියලි කාලයන්හිදී ප්‍රාග්ඓතිහාසික මානවයා එළිමහනේ ජීවත් වූ අතර වැසි කාලයන්වලදී ස්වභාවික ගල් ගුහාවල වාසය කර ඇත. ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා ජීවත් වීම පිණිස තෝරාගනු ලැබූ ස්ථාන කිහිපයකි. ඔයාලගේ ටියුට් එකේ 4 වෙනි පිටුවේ තියෙන පුතේ 1 2 3 4 5 කියලා ස්ථාන 5ක් දක්වලා අන්නේ අංක 1 යටතේ ලියන්න පුතේ
විරලාරාශ්‍රිත එලිමහන් ස්ථාන නැත්නම් එලිමහන් කඳවුරු. විරලාරාශ්‍රිත එලිමහන් කඳවුරු. ඒකේ වරහණක් දාලා මිනිහා ගල් කන්ද වරහණක් දාලා මිනිහා ගල් කන්ද බූන්දල මිනිහා ගල් කන්ද බූන්දල පතිරාජ වෙල මිනිහා ගල් කන්ද බූන්දල පතිරාජ වෙල. අංක 2 පහත රට තෙත් කලාපීය ලෙන් පහත රට තෙත් කලාපීය ලෙන්. ඒ යටතේ පාහියන් ගල බට දොඹලෙන ඒක අර වරහන් ඇතුලේ මේ කියන්නේ පාහියන් ගල බට දොඹලෙන කිතුල් ගල බෙලිලෙන අංක 3 පහත රට වියලි කලාපීය ලෙන් පහත රට වියලි කලාපීය ලෙන්. ඒ යටතේ වරහන් ඇතුලේ සීගිරියේ පොතාන හා අලිගල සීගිරියේ පොතාන හා අලිගල. ඊළඟට අංක 4 පහත රට වියලි කලාපීය එලිමහන් කඳවුරු පහත රට වියලි කලාපීය එලිමහන් කඳවුරු වරහන් ඇතුලේ බෙල්ලම් බැඳි පැලැස්ස වරහන් ඇතුලේ බෙල්ලම් බැඳි පැලැස්ස. ඊට පස්සේ පුතේ අංක 5 බණ්ඩාරවෙල නෙවෙයි කඳුකර එලිමහන් දඩයම් ස්ථාන කඳුකර එලිමහන් දඩයම් ස්ථාන කඳුකර එලිමහන් දඩයම් ස්ථාන වරහන් ඇතුලේ බණ්ඩාරවෙල හෝටන් තැන්න බණ්ඩාරවෙල හෝටන් තැන්න. එතකොට පුතේ ඔන්න ඔය විදිහට තමයි ප්‍රාග්ඓතිහාසික මානවයේ වෙරළාරාශ්‍රිත ප්‍රදේශවල හිටියා. ඒ කියන්නේ මිනිහාගල් කන්ද බෝන්දල පතිරාජවල. ඔය ආශ්‍රිත ප්‍රදේශවල හිටියා. ඊට පස්සේ පහත රට වියලි කලාපීය ලෙන් වලත් වාසය කරා. ඒ කියන්නේ පාහියන් ගල වෙන්න පුළුවන්, බටදොඹලෙන් ලෙන වෙන්න පුළුවන්. ඔය ආදී ප්‍රදේශ. ඊට පස්සේ වියලි කලාපීය ප්‍රදේශවල හිටියා. සීගිරිය, ඊට පස්සේ පොතාන, අලිගල ඔය ආදී ප්‍රදේශවල. එතකොට මෙන්න මේ විදිහට ඒ එක එක ප්‍රදේශවල ජීවත් වෙලා හිටපු මිනිසුන්ගේ ආහාර රටාව වෙනස් වුණා මම කලින් කිව්වා වගේ. එතකොට දැන් අපිට ඊළඟට ඔයාලට කතා කරන්න තියෙනවා පුතේ මේ රටේ හිටපු මේ ප්‍රාග්ඓතිහාසික මානවයින්ගේ ජීවන රටාව පිළිබඳව. එතකොට මේ ප්‍රාග්ඓතිහාසික යුගයේ මිනිසුන්ගේ ප්‍රධාන යැපීම් මාර්ගය තමයි මම කලිනුත් කිව්වා තැන තැන ඇවිදමින් දඩයමින් ආහාර සපයා ගන්න එක තමයි ප්‍රධාන වශයෙන් මෙයාලගේ ප්‍රධාන යැපීම් මාර්ගය උනේ. එතකොට මේ සංචාරක ජීවිතයක් ගත කරන මෙයාලා ගොඩක් දුරට පුතේ ඊටමත් කුඩා කණ්ඩායම් වශයෙන් තමයි ජීවත් වෙන්නේ. ගොඩක් දුරට එක කණ්ඩායමක 15ක් වෙන්න පුළුවන් 25ක් වෙන්න පුළුවන්. හැබැයි විශාල ප්‍රමාණයක සාක්ෂි හම්බෙලා තියෙන විදිහට විශාල ප්‍රමාණයක කණ්ඩායමක 50ක් විතර ඉන්නේ නැති කියලා ගොඩාක් දුරට අනුමාන කරන්න පුළුවන්. එතකොට සමාජිකයන් 5 දෙනෙක්ගෙන් සමන්විත වෙච්ච පවුලකට ජීවත් වෙන්න පුතේ ප්‍රධාන වශයෙන් මීටර 50ක පමණ තියෙන ප්‍රදේශයක ඉන්න දඩයමින් එයාලට යැපෙන්න පුළුවන්. ඒ කියන්නේ මීටර් 50ක් විතර වපසරියක් තුළ පැතිරලා තියෙන සත්තුන්ව දඩයම් කරගෙන එයාලට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් තිබුණා. ඊට පස්සේ පුතේ බණ්ඩාරවෙල චර්චිල් නම් ස්ථානයේ ඔන්න සොයාගත්තා මේ ප්‍රාග්ඓතිහාසික යුගයට අයිති පොසිල කීපයක් එහෙම නැත්නම් පුද්ගලයන්ගේ ඇටසැකිලි කීපයක්. එතන ඇටසැකිලි හම්බ වුණා පුතේ පුද්ගලයන් 25 දෙනෙකුගේ. එතකොට ඔය පුද්ගලයන් 25 දෙනාට ජීවත් වෙන්න පුතේ සාමාන්‍යයෙන් මීටර පරිසරයේ මීටර 150 වපසරියක් පුරාවට එයාලා පැතිරිලා තියෙන නැති කියලා අනුමාන කරනවා. එතකොට මේ පස්සේ සාධක හම්බ වෙනවා බෙල්ලම්බැටි පැලැස්සේදී. එතකොට ඒ බෙල්ලම්බැටි පැලැස්සේ පරිසර වපසරිය ගැන හොයලා බලනකොට සාමාන්‍යයෙන් එයාලා ජීවත් වෙලා තියෙනවා වපසරිය අර කලින් කිව්වා වගේ මීටර 120ක් විතර. එතකොට හැබැයි ඒ ස්ථානයේ තිබිලා හම්බ වුණා පුතේ ඇට සැකිලි 30ක් වුණා. එතකොට මේකෙදි මෙයාලා කණ්ඩායම් වශයෙන් තමයි සංචාරක ජීවිතයක් ගත කරේ.
එතකොට මෙන්න මේ කණ්ඩායම් වශයෙන් සංචාරක ජීවිතයක් ගත කරනකොට එක තැනක ආහාර හිඟ වෙනකොට තවත් තැනකට ගමන් කරනවා. දැන් වැඩි වශයෙන් ඔය වෙල්ලාම්පැණි වැලැස්ස වෙන්න පුළුවන්, බණ්ඩාර වෙල වෙන්න පුළුවන්, ඊට පස්සේ පාහියන් ගල වෙන්න පුළුවන්. මේ ලෙන් තුලින් තමයි වැඩි වශයෙන් සාධක හම්බ වෙන්නේ. ඇයි මේ ලෙන් තුල විතරක් තියෙන්නේ? ඇයි එලිමහනේ නැත්තේ? එලිමහනේ නැත්තේ පුතේ සාමාන්‍යයෙන් අර ප්ලයිස්ටෝසීන යුගයේදී අපි කිව්වනේ අර පස සෝදාපාලුවට ලක් වෙලා මේ පස පල්ලෙහා තියෙන තැන්වලදී තැන්පත් වුණා. එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙක් මැරුණාන් පස්සේ ප්‍රාග්ධායිතිහාස යුගයේදී පුද්ගලයා මැරුණාන් පස්සේ අපි ඉස්සරහට කතා කරනවා. ලොකු ලොකු චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරලා තිබුණේ නැහැ. හැබැයි ගුහාවක් තුළ මැරුණාන් පස්සේ නම් චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරා. හැබැයි අපි ගුහාව විතරයි තාමත් කැණීම් කරලා තියෙන්නේ. මේ පොළවේ ඕනෑම තරඟ පුරාවිද්‍යා සාධක තියෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රාග්ධායිතිහාස යුගයේ මිනිසුන්ගේ විසින් සිදු කරපු ගොඩක් දේවල් එහෙම නැත්නම් ඒ සාක්ෂි ගොඩක් දේවල් තාමත් පොළොවට පස් වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ පුතේ මෙයාලගේ කලින් කිව්වා වගේ මේ පරිසර කලාපයන් එක තමයි එයාලගේ ආහාරය තීරණය වුණේ. එතකොට මේ ගොඩාක් දුරට පරිසර පද්ධතියේ තියෙන ස්වභාවික සම්පත්වල තියෙන ස්වභාවය අනුව තමයි ගොඩාක් දුරට එයාලගේ ආහාරය රටාව වෙනස් වුණේ. එතකොට ඔය වේලේ සමයන්හිදී මෙයාලා මොකද කරන්නේ? తాවකාලිකව අටවා ගන්නා ලැබූ පුංචි කඳවුරු. ඒ කියන්නේ අපි දැන් අර ඉස්සරදී කතා කරා වෙරළාරස්සේ එලිමහන් කඳවුරු කියලා. ඒ කියන්නේ මිනිහාගල් කන්ද, බෝන්දල, පතිරාජ වෙල. ඒතර මේ කාලේ මෙයාලා සංචාරක ජීවිතයක් ගත කරේ. එතකොට සාමාන්‍යයෙන් මේ මානවයන් ආහාර හොයාගෙන යන්න දවසකට කිලෝමීටර් 7ක් පමණ දුරක් ඇවිදලා තියෙනවා. එතකොට මෙන්න මේ කිලෝමීටර් 7ක් පමණ මේ දුර ඇවිදලා මෙයාලා සාමාන්‍යයෙන් එයාලට අවශ්‍ය කරන දඩයම සපයාගෙන තියෙනවා. අර මං කලිනුත් කිව්වා මෙයාලා වර්ෂා කාලෙදී විතරයි ගල් ගුහාව තුළ වාසය කරේ. ඒතකොට සංචාරක ජීවිතයක් තමයි එතනදී ගත කරන්නේ. ඒතකොට ඔන්න ඔය සංචාරක ජීවිතය ගත කරන අතර ওই ගල් ගුහා වැසි සමයන්හි ගල් ගුහාවල එයාලා ජීවත් වෙන කාලයේදී පුතේ මේ ගල් ගුහාවේ මිහිදම් කරන යාළගේ මැරිච්ච අය. එතකොට මෙන්න මේ විදිහට කිතුල් ගල බෙලිලෙනේ කැණීමක් සිද්ධ කරගන්නකොට පුද්ගලයන් 12 දෙනෙකුට අයිති ඇටසැකිලි හම්බ වුණා පුතේ. ඒතකොට මෙන්න මේ ඇටසැකිලි වලින් කියන්නේ මෙයාලා යම්කිසි චාරිත්‍රයක් අනුගමනය කරන්න නැති කියලා. ඒකට මහා ලොකු චාරිත්‍රයක් ඒ කාලේ තිබුණේ නැහැ. බෙල්ලම්බැදි පැලැස්ස හොයාගෙන යනකොට ඒකේ හම්බුණා පුතේ පුද්ගලයන් 30 දෙනෙකුට අයිති සාධක. එතකොට අනිත් එක තමයි පාහියන්ගලදී ඇටසැකිලි 9ක් හම්බුණා. මේ මෑතකදී තවත් හම්බුණා. එතකොට ඔය විදිහට අපි කතා කරගෙන යනකොට දැන් බලන්නකෝ එක තැනකදී ওই බෙල්ලම්බැදි පැලැස්සේ ඇටසැකිලි 30ක්. එතකොට ඒ ඇටසැකිලි 30 මේ එකම වර්ෂයක මැරිච්ච අය නෙවෙයි. එතකොට අවුරුදු ගණනාවකට පස්සේ මැරිච්ච අයත්ගේ ඇටසැකිලිත් එතන තියෙනවා. එතකොට මෙතනදී ගොඩක් දුරට අපිට අනුමාන කරන්න පුළුවන් පුතේ මෙයාලා සංචාරක ජීවිතයක් ගත කරනවා. මේ සංචාරක ජීවිතයක් ගත කරනකොට එක තැනකින් තවත් තැනකට ගමන් කරනවා. එතකොට මේ එක තැනකින් තවත් තැනකට ගමන් කිරීමත් එක්ක මොකද වෙන්නේ පුතේ? මෙයාලා අර සංචාරක ජීවිතයක් ගත කරන අතර తాවකාලික ජීවිතයක් තමයි ගල් ගුහා තුළ ගත කරේ. එතකොට ඒ ගල් ගුහා තුළ ඉන්න කාලේදී එයාලගේ සාමාන්‍ය මිය යන කවුරු හරි හිටියොත් එයාලා ගොඩක් දුරට කරන්න පුතේ මොකද්ද? එයාලගේ ඒ ගල් ගුහාව තුළම ඒ මිනිය තැන්පත් කරන එක. එතකොට ඔන්න ඔය මිනිය තැන්පත් කිරීමත් එක්ක පස්සේ මොකද වෙන්නේ පුතේ? පස්සේ කාලෙක සාක්ෂි ටික අර ගල් ගුහාව ආරක්ෂිත හින්දා ස්වභාවික සෝදාපාලවල ලක් නොවන හින්දා ඒ ටික ඉතුරු වෙනවා. හැබැයි අර එලිමහනේ සංචාරක ජීවිතයක් ගත කරන එලිමහනේ යනකොට මේ සාමාන්‍ය අද නම් අපි අඩි 6ක් පොළොවට වල්ලනෝනේ. ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. එතකොට එයාලා මොකද කරන්නේ? ලී කැබැල්ලක් හරි අං කැබැල්ලක් හරි ඔය ආදී දෙයක් අරගෙන මේ මිනිය වල දමන පුංචි වලක් හරනවා. ගොඩක් දුරට අර අපි දන්නවා මිනිස්සෙක් මැරුණාන් පස්සේ ඕනම සතෙක් මැරුණාන් පස්සේ කාලයක් යනකොට කුණු වෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ කුණු ගඳ ඉවසා ගන්න බැරි හින්දා මෙයාලා කොළ රොඩු වලින් වහන්නේ නැති. පස්සේ කාලෙක ඒකත් කොළ රොඩු වලින් වැහුවාට තවත් ගඳ එන හින්දා ගොඩක් දුරට මෙයාලා පොළවට පස් කරන්නේ නැති. එහෙම නැත්නම් පොළවේ වල දාන්න ඇති කියලා විවිධ මතමතාන්තර තියෙනවා. කොහොම වුණත් පුතේ ප්‍රාග්ඓතිහාසික මානවීන් පිළිබඳව තොරතුරු සොයාගෙන යනකොට වැඩි වශයෙන්ම හම්බෙන්නේ ඔය ලෙන් ආශ්‍රිත ප්‍රදේශවල. එතකොට ඔය තොරතුරු පැහැදිලි සාධක තියෙන. ඒ කියන්නේ ඇටසැකිලි සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන් මේ ප්‍රදේශවල. ඔය රත්නපුර ප්‍රදේශයේ ඊට පස්සේ ඉරණමඩු සැකැස්මේ ඔය ආදී ස්ථාන වලින් හම්බෙන්නේ ගොඩක් දුරට ඔය හිටපු සත්තුන්ගේ සහ මිනිසුන්ගේ අස්ථි කැබලි විතරයි. දැන් සාමාන්‍යයෙන් ඔය රත්නපුර ප්‍රදේශවලදී මැණික් පතල් හාරගෙන යනකොට එහෙම නැත්නම් මැණික් ගරනකොට ඒ ගල් ආයුධ තියෙනවා. විවිධාකාරයේ ජ්‍යාමිතික හැඩවලට නිර්මාණය කරගත්තු ගල් ආයුධ තියෙනවා. අපි ඉස්සරහට මේකේ තාක්ෂණය පිළිබඳව වෙනම සාකච්ඡා කරනවා. එතකොට එයාලා කොහොමද ඒවා නිර්මාණය කරේ කියලා අපි ඉස්සරහට සාකච්ඡා වෙනවා. එතකොට ඔන්න ඔය ප්‍රාග්ඓතිහාසික මානවයා පුතේ එයාලගේ ජීවන රටාව තුළ පැහැදිලි වෙනසක් ඇති කරන්න පරිසර කලාපයේ ප්‍රධාන වශයෙන් බලපෑවා. අර කලින් කිව්වා වගේ ආහාර රටාව වෙන්න පුළුවන්. එතකොට ඒ හැමදේම දැන් සාමාන්‍යයෙන් කඳුකර ප්‍රදේශයක වාසය කරපු අය මහා ලොකුවට අර කිලෝමීටර් 7ක් විතර ඇවිදින්න යන්නේ නැතුව ඇති.
හැබැයි වේලේ කලාපයක් තුළ වාසය කරපු මිනිස්සුන්ට සිද්ධ වුණා ප්‍රාග්යිතිහාසයේ මිනිස්සුන්ට සිද්ධ වුණා පුතේ ගොඩාක් දුර කිලෝමීටර් 7ක් පමණ දුර ඇවිදින්න. මොකද ආහාර සොයන්න. සාමාන්‍ය එයාලගේ ඉන්න තුන් වේලම කෑවා කියන්නත් බෑ. ගොඩක් දුරට එයාලට බඩගිනි වෙච්ච වෙලාවක එයාලා ගිහලා කෑවා මිසක් නැත්නම් උදේට වෙනමයි, දවල්ට වෙනමයි, රැට වෙනමයි කියලා වෙනම කන්නේ නැති කියලා පැහැදිලි සාක්ෂි තාම හම්බ වෙලා නැහැ. කොහොමනම් පුතේ අතීත මානවයා එයා සංචාරක ජීවිතයක් ගත කරේ. හොඳට මතක තියාගන්න ප්‍රාග්යිතිහාසයේ මානවයා කියලා කියන්නේ සංචාරක ජීවිතයක් ගත කරපු මානවයා. එතකොට ඔය මානවයා එලිමහනේ තමයි වැඩි වශයෙන් කාලය ගත කරලා තිබුණේ. ගල් ගුහා තුල తాවකාලික ජීවිතයක් තමයි ගත කරේ. එතකොට ආයෙත් මම චුට්ටක් මතක් කරන්නම් අපේ රට ජනාවාසය කරා කියලා සාහිත්‍ය මූලාශ්‍ර දක්වලා තිබුණේ විජය කුමාරයා විසින්. හැබැයි ඒ සාහිත්‍ය මූලාශ්‍ර තුලම විජය කුමාරයාට කලින් මේ රට ජනාවාසය කරපු නැත්නම් මේ රටේ ජනාවාසයක් පැවතුණා කියලා තොරතුරු අන්තර්ගත වෙලා තිබුණා. ඊට පස්සේ ඔය ප්‍රාග්යිතිහාසික සාක්ෂි හම්බ වෙනවා පුරාවිද්‍යාත්මක වශයෙන් පුරාවිද්‍යා මූලාශ්‍ර පදනම් කරගෙන තමයි අපි මේ රට ජනාවාස වීම ගැන මේ දෙවෙනි පාඩමේ අපි සාකච්ඡා කරන්නේ. එතකොට ඒ යටතේදී අපිට ඔන්න අපේ රට ජනාවාසය කරන ලද්දේ හෝමෝ සාපියන් මානවයා කියන එක අපේ ඔළුවට එනවා. එහෙම නැත්නම් ඒ බව කියලා තහවුරු වෙනවා. එතකොට ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් ඔය ප්‍රාග්යිතිහාසික යුගයට ඇති සාධක හම්බුණා. ප්‍රධාන වශයෙන් ඔය සාධක හම්බෙන ස්ථාන දෙකක් ගැන අපි සාකච්ඡා කරා. ඒ කියන්නේ රත්නපුර හා ඒ යවට මැණික් පතල් වලින් සහ ඉරණමඩු සහ ඒ ඉරණමඩු සැකැස්ම කියන කොටසෙන් තමයි ඔය ප්‍රාග්යිතිහාසික යුගයට ඇති මිනිසුන්ගේ පිළිබඳව සාක්ෂි හම්බෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපි ඊළඟ දවසේ පුතේ ප්‍රාග්යිතිහාසික යුගයේ මිනිසුන්ගේ ආහාර රටාව පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එතකොට අදට මම මෙතනින් පාඩම නිමා කරන්නම්. සාමාන්‍යයෙන් පැයයි විනාඩි 26ක් වගේ කාලයක් ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා ගැටලු මොනවා හරි තියෙනවා නම් කතා කරලා කියන්න. එහෙම නැත්නම් කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් WhatsApp group එක තියෙනවා. group එකෙන් හරි අහන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවද කාට හරි පුතේ? ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි කමෙන්ට් කරන්න. අපේ channel එක subscribe කරන්න. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.